समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजन्स शृण्वन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से कथं अविक्केप परिशुद्धस्तासव समुच्छेदे पඤ्ඤा आनन्तरिक समाधिस्मिन् ज्ञानं निक्खम्मवतेन चित्तस्य एकाग्रता अविक्खेपो समाधि तस्य समाधिस्य वसेन uppajjati ज्ञानं तेन ज्ञानेन आसवा खीयन्ति इति पठमं समतोपच्छा ज्ञानं तेन ज्ञानेन आसवा खीयन्ति तेन उच्यते अविक्खेप परिशुद्धता आसव समुच्छेदे पඤ्ඤा आनन्तरिक समाधिस्मिन् ज्ञानन्ति පින්වත්නි දස දිනක් මුළුල්ලෙහි භාවනා කරලා අවසානයේදී කෙරෙන ධර්ම දේශනාවට ඇහුම්කන් දීමටයි මේ හැම දිනම දැන් බලාපොරොත්තු වෙන්නේ. බණ අහන්නට හොඳම අවස්ථාව. හිත හොඳට තැම්පත් කරගෙන භාවනා මාර්ගයේ පිළිබඳව හොඳ දැනුමක් ලබාගෙන ඉන්න අවස්ථාවේ හොඳට බණ අහන්නට පුළුවන් මතක තියාගන්නටත් පුළුවන් ඒ ගැන අවබෝධය ලබා ගන්නටත් පුළුවන්. ඒක පමණ කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමදෙනාම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව ප්‍රතිපත්ති ධර්මයන් පුරලා ශීල භාවනාදී ගුණ ධර්මයන් වඩලා ඊතා ඉක්මනින් උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම තියෙනම ඒවට කියනවා බුද්ධ භාෂිත කියලා. ශ්‍රාවකයන් වහන්සේ දේශනා කළ ධර්ම තියෙනම ඒවට කියනවා ශ්‍රාවක භාෂිත කියලා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරන ධර්ම බුදුරජාණන් වහන්සේ අනුමත කළාම ඒවත් බුද්ධ දේශනා සංඛ්‍යාවටම යනවා. අද විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ ප්‍රතිසම්බිදා මාර්ගය කියන මේ පොතට ඇතුළත් වෙලා තියෙන
එක්තරා ධර්ම කොටසක්. මේ ධර්ම කොටස සම්පූර්ණයෙන්ම භාවනා පිළිබඳව තමයි කියවෙන්නේ. ඒ වගේම භාවනාවෙන් ලබන විශේෂ ප්‍රතිඵල පිළිබඳවත් මේ දේශනාවෙන් කියවෙනවා. අපි ඒ ගැන පසුව සලකා බලමු. මුලින්ම මාතෘකාවක් තබාගත්තා ධර්ම දේශනා කිරීමට. කතං අවික්ඛේප පරිසුද්ධා තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධිස්මින් ඥාන. මෙහිදී ප්‍රශ්නයක් නඟලා අවික්ෂේපයෙන් පිරිසිදුතාවයට ගිය ආශ්‍රවයන් සහ මුලින්ම ප්‍රහාණය කරලා දමන ආනන්තරික සමාධි ඥානය කියන එක කුමක්ද? මේක තමයි මුලින්ම ප්‍රශ්නේ නැඟූ එක. අවික්ඛේප පරිසුද්ධත්තා, අවික්ෂේපයෙන් පිරිසිදුතාවයට යනවා. අවික්ෂේපය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි, හිතේ එකඟතාවය, සමාධිය කියන එකයි. එතකොට සමාධිය කියන මේ අවික්ෂේපයෙන් සිතේ විසිරී නොයාම කියන මේ අවික්ෂේපයෙන් පිරිසිදුතාවයට යනවා. පිරිසිදුතාවයට යනම කියන්නේ හිත නොයෙක් අතේ විසිරී යනකොට හිතේ පවිත්‍රතාවයක් නැහැ. ඊළඟට හිතේ අපවිත්‍රතාවය ඇති කරන භාවනාවට බාධා කරන ධර්ම පහක් තියෙනම නීවරණ කියලා. මේ නීවරණ ධර්මයන් තිබෙනාතුරු හිතේ අවික්ෂේපයක්, තැම්පත්කමක් ඇති කරගන්නට බෑ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා ඒවා පහක් තියෙනවා. ඒවා ගැන දැන් විස්තර කරන්නේ නැහැ. මෙන්න මේවා තිබෙනතුරු හිතේ එකඟතාවයක්, සැනසෙල්ලක් නැහැ. ශාන්ත භාවයක්, සංසිඳීමක් නැහැ. ඒ ශාන්ත බව, සංසිඳීම, හිතට සැනසෙල්ලක් ඇතිවීම තමයි අවික්ෂේපය කියන්නේ. එතකොට අවික්ෂේපය නැමැති සිතේ එකඟතාවයෙන් තමයි මේ පිරිසිදුතාවය එන්නේ. එතකොට අපට තේරුම් ගන්නට පුළුවන් මේ පිරිසිදුතාවය එන්නේ කොහොමද? නීවරණ ධර්මයන් ප්‍රහාණය කරලා හිතේ සමාධිය, එකඟතාවය ඇති කර ගැනීම. අන්න එහෙම අවික්ෂේපයෙන් පිරිසිදුතාවයට ගිය ඥානයක් ගැන තමයි මේ කියන්නේ. ඒකට කියනම ආනන්තරික සමාධි ඥානය කියලා. ඒ ආනන්තරික සමාධි ඥානය කියන එකේ ප්‍රතිඵලය තමයි ආසව සමුච්ඡේදේ පඤ්ඤා. ආශ්‍රවයන් සහ මුලින් විනාශ කිරීමේ නුවණ. ආශ්‍රව කියලා හතරක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිඨාශ්‍රව කියලා හතරක් තියෙනවා. මේවට ආශව කියන්නේ බොහෝම කාලයක් තිස්සේ
සත්‍යයන්ගේ චිත්තසංතානවල ඵලපදියම් වෙලා සත්‍යයන්ගේ සිත් කිලුටු භාවයට පත් වෙලා තියෙන ධර්ම. ඒක අපි සරල වශයෙන් ගන්නකොට කියන්න පුළුවන් කෙලෙස් කියලා. හිත කිලිටි කරන ධර්ම. කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ ආශ්‍රව හතරෙන් දිට්ඨාශ්‍රවය කියන එක සෝවාන් මගින් ප්‍රහාණය වෙනවා. කාමාශ්‍රවය කියන එක අනාගාමි මගින් ප්‍රහාණය වෙනවා. භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මගින්. මෙතෙන්දී මේ සමාධිය කවර එකක්ද කියලා අපිට ඒකපාරටම තීරණය කරන්න බෑ. ආනන්තරික සමාධිය කියන්නේ අතරක් නැහැ කියන තේරුම. දැන් ආනන්තරික කර්ම කියලා කියනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ශරීරයේ ලේසල වීම, සංඝ බේදේ කියලා. මේවට කියන්නේ ආනන්තරික කර්ම කියලා. මොකද එහෙම කියන්නේ ඒ කර්ම පහෙන් එකක් යම්කිසි කෙනෙක් කළොත් එහෙම මේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා මැරුණාම වෙන අතරක් නැහැ. වෙන කොහාටවත් යන්නේ නැහැ. කෙලින්ම සතර අපාදුකටම එහෙම නැත්නම් නිරයටමපත් වෙනවා. අතරක් නැහැ. ඒ නිසා මේ ඥාණයටත් කියනවා ආනන්තරික සමාධි ඥාණය කියලා. මේකෙත් අතරක් නැහැ. සාවේදීයකින් කියනකොට ආනන්තරික සමාධි ඥානය කියන්නේ මාර්ග ඥානයට. ඒ රතන සූත්‍රයේ තියෙනවා මේ පදය, ආනන්තරික කියන පදය. මේ ආනන්තරික ඥානය සමාධි බලයෙන් ආශ්‍රවයන් සය කිරීමෙන් ඇතිවෙන ආනන්තරික සමාධි ඥානය. මෙතෙන්දි මේ අතරක් නැහැ කියන්නේ මොකද? මේ ආනන්තරික සමාධි ඥානය මාර්ග ඥානයයි. ඒ මාර්ග ඥානය පහළ වුණාම නැවත අතරක් නැහැ. ඒ සමාධි ඥානය පහළ වුණාට පස්සේ වෙනත් මොනම සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. ඊළඟට ඵල ඥානය කියන එක පහළ වෙනවා. සාවිද්‍යකින් සලකා බලනකොට සමාධි විදර්ශනා භාවනා කරගෙන ගිහිල්ලා ඒ විසුද්ධි පරම්පරාවේ ගමන් කරලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එකට පැමිණිලා උදයව්‍ය භංග බය ආදීනව නිබ්බිදා මුංචිතු කම්යතා පටිසංඛා සංස්කාර උපේක්ෂා කියන මේ ඥානවල කෙලවරට ගිහිල්ලා ඊළඟට බුද්ධානුගාමිනී විපස්සනා කියන අන්තිම කෙලවරට ගිහිල්ලා තමයි මේ ඥානයක් පහළ වෙන්නේ. තමන් භාවනා කරන අරමුණ අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා ලෞකික වශයෙන්. එහෙම මෙනෙහි කරගෙන යනකොට ඒ යෝගාවචරයාට අවශ්‍ය කරන ගුණධර්ම සම්පූර්ණ වෙලා තියෙනම නම්
ඒ අරමුණම ගනිමින් ලෞකික පැත්තෙන් මිදිලා ලෝකෝත්තර චිත්ත වීතියක් පහළ වෙනවා. ඒ ලෝකෝත්තර චිත්ත වීතියක් පහළ වෙන එක තමයි මාර්ග ඥානයක් පහළ වෙනවා කියන්නේ. ඒ ලෝකෝත්තර චිත්ත වීතියක ජවංසිත කියලා 7ක් තියෙනවා. ඒ ධර්මතා අනුම පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා මුලින් ඇති වෙනවා ජවංසිත 4ක්. ඊළඟට පස්වෙනි එක මාර්ගසිත. ඒ මාර්ගසිත ඇති වුණාන් පස්සේ වෙන මොනම සිතක්වත් ඇති වෙන්නේ 5 6 7 2 ඵලසිත වෙනවා. 4ක් නැහැ කියන්නේ ඒකයි. සමහර චේවන බුද්ධියක් ඇති අයට මුලින් පරිකරම කියන එක අඩු වෙලා උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා ජවංසිත 3ක් පහළ වෙලා 4 වෙනි එක මාර්ගසිත වෙනම 5 6 7 කියන මේ ජවංසිත 3 ඵලසිත වෙනවා. අන්නේ මාර්ගසිතක් පහළ වුණාම නැවත වෙනත් සිතවිල්ලක් පහළ නොවි ඵලසිතක්ම පහළ වෙනවා. 4ක් නැහැ කියන්නේ ඒකයි. ඒ නිසා ඒකට ආනන්තරික සමාධිය කියනවා. ආනන්තරික සමාධි ඥානය කියනවා. මේ ආනන්තරික සමාධි ඥානයට ලැබෙන ආධාරය මොකද්ද? අවික්ෂේප පරිසුද්ධා. අවික්ෂේපේ කියන සිතේ එකඟතාවයෙන් පිරිසුදුතාවයටපත් වෙනවා. ඊළඟට ආනන්තරික සමාධිය කෙනෙක්ගේ ප්‍රතිඵලය මොකද්ද? ආසව සමුච්ඡේදේ පඤ්ඤා. ආශ්‍රවයන් එහෙම නැත්නම් කෙලෙස් සහ මුලින්ම සිඳ දමන විනාශ කරන ප්‍රඥාව. මේ ආනන්තරික සමාධියේ ප්‍රතිඵලය තමයි ඒක. එතකොට මේ ආනන්තරික සමාධිය කියන මාර්ග ඥානය අවික්ෂේපයයි කියන සිතේ එකඟතාවයෙන් පිරිසුදුතාවයටපත් වෙනවා. ඒ පිරිසුදු කළා හිටන් ආනන්තරික සමාධි ඥානය පහළ වුණාම ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි ආශ්‍රවයන් කෙලෙස් සහ මුලින්ම විනාශ කර දමනවා. මේ විදිහට මේ මුලින්ම මාත්‍රකාව තබලා ප්‍රශ්නාර්ථයෙන් ඊළඟට තව දුරටත් මේ ආනන්තරික සමාධියේ පිළිබඳව ධම්සෙනෙහි සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා. කොහොමද නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතේ එකඟතාවය අවික්ෂේපය සමාධිය. මේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් පමණක් නෙවෙයි තවත් කරුණු ගණනාවක් තියෙනම ඒ කරුණු වලට අනුව තමයි මේ සිතේ එකඟතාවයේ ඇති වෙන්නේ. නෛෂ්ක්‍රම්‍ය අව්‍යාපාද ආලෝක සංඥා අවික්ඛේප ධම්ම වවත්තාන ඥාන කියලා මෙන්න මේ ගුණ රාශියක් තව තියෙනවා.
නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතේ එකඟතාවය අවික්ෂේපය සමාධිය. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ මෙතන මේ පංචකාම වස්තුන්ට විරුද්ධ පැත්ත. නෛෂ්ක්‍රම්‍ය කියන මේ වචනයෙන් පැවිදි වීම ප්‍රථම ධානය සියලුම කුසල් ආදී අර්ථ ගණනාවක් තියෙනවා. මෙතෙන්දී අදහස් කරන්නේ පංචකාමයන්ට පිටුපෑම. පංචකාමයන් අත්හැර දැමීම. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාම වස්තුන් අත්හැර දැමීම, ඒවාට පිටුපා යාම, ඒකට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. එතකොට මේ කාමච්ඡන්දය කියන අර නීවරණයට කලින් කියාපු කාමච්ඡන්දය කියන නීවරණයට විරුද්ධ එක තමයි නෛෂ්ක්‍රම්‍ය. ඒ නෛෂ්ක්‍රම්‍ය පහළ වුණාම ඒකට විරුද්ධ වූ කාමච්ඡන්දය අයින් වෙලා සිතේ එකඟතාවයේ ඇති වෙනවා. ඔය එක පිළිවෙල. ඊළඟට මෙතන මේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් පමණයි මාත්‍රිකාවේ කියන්නට යෙදුනේ. තවත් එහාට තියෙනවා අව්‍යාපාද වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. අව්‍යාපාද වශයෙන් අව්‍යාපාද කියන්නේ ව්‍යාපාදයට විරුද්ධ ධර්ම. ව්‍යාපාදයේ ද්වේෂමූලික සිතිවිලි පරම්පරාවක්. නමුත් ව්‍යාපාදයේ කියනකොට ක්‍රෝධය, වෛර වාගේ මේ වැඩි දියුණු වෙච්ච එකක් නෙවෙයි. භාවනා යෝගීන්ට සිත කලකිරීම වශයෙන් නොයසිලිමත් ගති ආදී වශයෙන් මේ අව්‍යාපාදයේ පහළ වෙනවා. ඒ ව්‍යාපාදයේ පහළ වෙනවා. අව්‍යාපාදය කියන්නේ ඒකට විරුද්ධ පැත්ත. ඒ අව්‍යාපාදයේ බලයෙන් ව්‍යාපාදයේ ඈත්ලා. අන්න එතකොට සිතේ එකඟතාවය අවික්ෂේපේ ඇති වෙනවා. ඔය දෙවෙනි කාරණා. ඊළඟට ආලෝක සංඥා. දැන් ව්‍යාපාද කියන නීවරණය අව්‍යාපාදයේ බලයෙන් ඈත් කරනවා, ප්‍රහාණය කරනවා. එතකොට සිතේ එකඟතාවය ඇති වෙනවා. අර අවික්ෂේපයෙන් පිරිසිදු වීම කියන තැනදී පංච නීවරණයන්ගෙන් පිරිසිදු වීම කියලා කිව්වේ ඒකයි. ඊළඟට ආලෝක සංඥා වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. ආලෝක සංඥා වශයෙන් මේ ආලෝක සංඥාව විරුද්ධ වන්නේ කුමකටද? තීන මිද්දේ කියන එක. තීන මිද්දයෙන් සිත ගොඩ ගන්නට ප්‍රධාන කාරණයක් තමයි ආලෝක සංඥාව කියන එක. තීන මිද්දේ ඇති වෙච්ච වෙලාවක ඩිංගක් ඇද්දක පිස දමලා වටපිට බලලා ආලෝකයේ බලනකොට අර තීන මිද්දේ නැති වෙලා. කාමච්ඡන්දේට නෛෂ්ක්‍රම්‍ය විරුද්ධ වගේම තීන මිද්දේට ආලෝක සංඥාව විරුද්ධයි.
ඒ නිසා ආලෝක සංඥා වශයෙන් සිතේ එකඟතාවයේ ඇති. ඒකත් සමාධි ආලෝක සංඥා වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. ඊළඟට හතරවෙනි එක තමයි උද්ධච්ච කුක්කුච්ච කියන්නේ. සිතේ විසිරියා. සිත නොඑක් අතේ විසිරී යනම භාවනාරමණකට හිත යොදන්නට බෑ. ඒකට කියනවා වික්ෂේපය කියලා. සිතේ විසිරී යාමට වික්ෂේපය කියනවා. ඒ වික්ෂේපය කියන එකට විරුද්ධ එක තමයි අවික්ෂේපය කියන්නේ. සමාධියම තමයි. නමුත් මේ අවික්ෂේප කියන පදේ තමයි බොහෝ තැන්වල යෙදිලා තියෙන්නේ. හිත විසිරී නොගොස් තැම්පත් වීම එකඟ වීම කියන එකෙන් අදහස් කරනවා. එතකොට හිතේ තැම්පත්කම හේතු කොටගෙන අවික්ෂේප වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. හිත විසිරී නොයාම් වශයෙන් සිතේ එකඟතාවයේ ඇති. නම් වශයෙන් කියනකොට සමාධියම තමයි. නමුත් ඒකට අවික්ෂේප කියලා නම දීලා කියනවා. එතකොට උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණයට විරුද්ධ එක තමයි අවික්ෂේපය. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිත විසිරී යාම, කල වැරදි වලට පසුතැවීම, නොකල යහපත් දේවල් වලට පසුතැවීම. ඒකට විරුද්ධ ධර්මයේ තමයි අවික්ෂේපය. එතකොට අවික්ෂේප වශයෙන් සිතේ එකඟතාවය සමාධිය කියන්නේ. දැන් හතරක් කියවුණා. ඊළඟට ධම්ම වවත්තාන වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. පස්වෙනි එක තමයි විචිකිච්ඡා කියන්නේ. යම් කිසි නිගමනයකට බැස ගන්නට බැරි දෙගිඩියාව තමයි විචිකිච්ඡාව. බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මයේ සංඝයා ගැනත් ශික්ෂා ගැනත් හේතුඵල ධර්මාදී මේවා පිළිබඳව නිශ්චයකට බැස ගන්න බෑ. නිගමනයකට බැස යන්න බෑ. අර එහෙමද මෙහෙමද කියලා දෙගිඩියාවටපත් වෙනවා. එහෙම දෙගිඩියාවටපත් වුණාම ඒ තනත්තාට මේ බුද්ධ ශාසනයේ ගුණයක් දිනු කරගන්නට අමාරුයි. අනේ විචිකිච්ඡාවට විරුද්ධ එක තමයි ධම්ම වවත්තාන කියන්නේ. ධර්මයන් වෙන්කොට තේරුම් ගැනීම. එතකොට ධම්ම වවත්තාන වශයෙන් සිතේ එකඟතාවය සමාධි. මේ විදියට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් පමණක් නෙවෙයි අව්‍යාපාද ආලෝක සංඥා අවික්ඛේප ධම්මවත්තාන කියන තවත් හතර ආකාරයකින්ම මේ සිතේ එකඟතාවය ඇති වෙනවා. මේ විදියට නෛෂ්ක්‍රම්‍යාදී වශයෙන් සිතේ එකඟතාවය අවික්ෂේපේ තමයි සමාධිය කියන්නේ. තස්ස සමාධිස්ස වශයෙන් uppajjati ඥාන. ඒ සමාධියගේ වශයෙන් ඥානය ඇති වෙනවා. මොකද්ද මේ ඥානය?
තස්ස සමාධිස්ස වශේනාති උපචාර සමාධිනාපි සමාහිත චිත්තස්ස යථා භූතාවබෝධයතු. ඒ සමාධියගේ වශයෙන් ඥානේ පහළ වෙන උපචාර සමාධි වශයෙන්ොත් හිතේ එකඟතාවයේ ඇති වුණාම ඒතනත්තාටත් යථා භූත ඥාන දර්ශනය කියන එක උපදවා ගන්නට පුළුවන්. ඒ යථා භූත ඥාන දර්ශනය කියන්නේ යම් දෙයක නියම ඇත්ත සත්‍යතාවය තේරුම් ගැනීම. ඇත්ත තේරුම් ගන්නවා. ඒකට තමයි යථා භූත අවබෝධය කියලා කියන්නේ. ඒකට උපකාරක ධර්මයක් තමයි මේ සිතේ සමාධිය කියන එක. මෙතෙක් කිව්වේ එක එක ආකාරයෙන් සිතේ සමාධිය ඇති වෙනවා කියලා. විවිධාකාරයෙන් සිතේ සමාධිය ඇති වෙනවා. ඒ සමාධියෙන් වශයෙන් උප්පජ්ජති ඥාන. ඒ සමාධියත් හේතු කොටගෙන ඒ තනත්තාට නුවණ පහළ වෙනවා. උප්පජ්ජති ඥානන්ති මග්ග ඥානං යථාක්කමේන උප්පජ්ජති. ඒ උප්පජ්ජති ඥානං කියලා දේශනාව තියෙන්නේ මොකද? අනුපිළිවෙලින් මාර්ග ඥානය පහළ වෙනවා. මොකද මේ අනුපිළිවෙලින් කිව්වේ? ඒ අනුපිළිවෙලින් කියලා කියන්නේ අපි මේ ආනන්තරික සමාධි ඥානය කියන මාර්ග ඥානය උපදවා ගැනීමට යන්නට අපට තියෙනවා යම්කිසි වැඩපිළිවෙලක්. මොකක්ද ඒ වැඩපිළිවෙල? ඒකට කියනවා සප්ත විසුද්ධි කියලා. ඒ සප්ත විසුද්ධිය පිළිබඳව නොයෙක් අවස්ථාවලදී විස්තර කරලා දීලා තියෙනම ඒ නිසා ඒ ගැන දීර්ඝ විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. යන්තම් වචනවල තේරුම කියනම නම් යෝගාවචරය මුලින්ම පවිත්‍ර සීලයක් රැක්කහම ඒකට කියනවා චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය කියලා. සීලය හොඳට පවිත්‍ර කරගන්න. ඊළඟට දැන් කලින් කියාපු ආකාරයට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් ප්‍රහාණය කරලා හිතේ තැම්පත්කම ඇති කර ගන්නවා. ඒකට කියනවා චිත්ත විසුද්ධිය කියලා. ඊළඟට සිතේ පිරිසිදුතාවය එකඟතාවය ඇති කරගෙන විදර්ශනාමට බහිනවා. මොනවා ගැනද විදර්ශනා කරන්නේ? මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. අනිත්‍ය ආදී වශයෙන් භාවනා මනසිකාරයේ පවත්වන. එහෙම භාවනා කරගෙන යනකොට යෝගාවචරයාට අවබෝධය ඇති වෙනවා මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය එකක් නෙවෙයි. සත්‍යයේ පුජ්‍යලයක් නෙවෙයි. මේක තියෙන්නේ නාම රූප ධර්ම කියලා. වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර අරමුණට නැමෙන බැවින් නාම.
අනික් හරිය මේ කය අපේ වහවහ කැඩිලා බිඳලා යන බැවින් රූප. මේ විදිහට දෙබිඩි තල් ගහක් දෙකට පලන්න වගේ මේ පංච උපාදානස්කන්ධය නාම රූප වශයෙන් බෙදා ගන්නවා. බෙදලා අවබෝධය ලබා ගන්නවා. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. එහෙම ලබාගෙන මේව ඇති උනේ කොහොමද? ඉබේ ඇති වුණා නෙමේ, අහේතුකව ඇති වුණා නෙමේ, කවුරුවත් මවලා හදලා දුන්නා නෙමේ. මේ ඔක්කොම හේතුන් නිසා පහළ වෙනවා. දැන් පමණකුත් නෙවේ. අතීතයේත් එහෙමයි, අනාගතයටත් මෙහෙමයි. ඒ විදිහට අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රය පිළිබඳවම තේරුම් ගන්නවා. දැන් වර්තමාන වශයෙන් ලබා ගන්නා අවබෝධයට අනුව අනුමාන වශයෙන් අතීත අනාගත දෙක ගැන තේරුම් ගන්නවා. අනුමානය කියන්නේ සැකේ නෙවෙයි. දන්නා දේට අනුව නොදන්නා දේ තේරුම් ගැනීම. ඒකට දේශනාවේ අන්වයේ ඥානය කියලා කියනවා. දැන් වර්තමානයේ මේ නාම රූප ධර්මයන් කැඩිලා බිඳිලා වෙනස් වෙලා යනම අතීතයේත් මෙහෙම වෙන්න ඕන, අනාගතයටත් මෙහෙම වේ. මේ විදියට නුවණින් තේරුම් ගන්න. එතකොට අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයේ පිළිබඳව තිබෙන අතීතයේ මම උන්නද නැද්ද ආදී වශයෙන් කියන සැකය, බුද්ධාදී අටතන සැකය කියන මේ සූවිසි මහා සැකයම ප්‍රහාණය කළා. ඒකට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. ඊළඟට තවදුරටත් භාවනා මාර්ගයේ ගමන් කරනකොට ඕභාසාදී මේ විදර්ශනා උපක්ඛලේශ පහළ වෙනවා. ඇතම් භාවනා යෝගීන් මේ උපක්ඛලේශ වලට රැවටෙනවා. රැවටිලා තමන්ගේ භාවනා කර්මස්ථානයේ පැත්තකට දාලා ඒ අලුතෙන් ඇතිවෙච්ච ආලෝකාදී අරමුණු ආස්වාද කරමින් ඉන්නේ. මේක භාවනා මාර්ගයේ නෙවෙයි. සමහර විට දවස් දෙකක් තුනක් ගිහිල්ලා ගුරුවරයාගෙන් හෝ අසාගෙන එහෙම නැත්නම් තමන්ම හිතලා මතලා තේරුම් අරගෙන මේක නෙමේ නියම මඟ, නැවත නැවත මම මේ නාම රූප ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ කියලා මඟට බයි. අන්න එහෙම මාර්ගයේ තෝරා ගන්න එකට කියන මග නොමග දැනගන්නා නුවණ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතනින් එහාට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක උද්‍යව්‍ය ඥානේ භංග බය ආදීනව නිබ්බිදා මුංචිත කම්මතා පටිසංඛා සංස්කාර උපේක්ෂා කියන මේ ප්‍රධාන ඥාන 8 අන්තර්ගත වෙන නුවණ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. මේ උද්‍යව්‍යාදී ඥාන පරම්පරාවෙන් යෝගාවචරයාගේ හිතේ තියෙන තවත් සුළු අඩුපාඩුකම්, වැරදි කල්පනාවල්, වැරදි දෘෂ්ටි සේරම ප්‍රහාණය කළා දානවා. විදර්ශනා වශයෙන්, ලෞකික වශයෙන් ප්‍රහාණය කරනවා. ඒක තමයි යථාක්කමේන උප්පජ්ජති කියලා තෝරලා තිබුණේ. පිළිවෙලින් අනුපිළිවෙලින් මේක පහළ වෙනවා. එහෙම පහළ වෙලා තවදුරටත් භාවනා කරගෙන යාමේදී මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ කෙලවර සංස්කාර උපේක්ෂා ඥානය කියන එක. ඒ සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙලවර. ඒකට කියනවා බුද්ධානුගාමිනී විපස්සනා කියලා.
මුදුන් පැමිණි විපස්සනා. දැන් මේ යෝගාවචරයාට අවශ්‍ය කරන ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී සියලු ගුණ ධර්මයන් හොඳට වැඩි දියුණු කළා. මාර්ග ඥානයක් පහළ කරගන්නට තරම් සුදුසු මට්ටමට පැමිණිලා. දැන් තමන් භාවනා කරගෙන යන භාවනා අරමුණ අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කර කර ඉන්න. මෙහෙම මෙනෙහි කර කර ඉන්නකොට ඒ ලෞකික වශයෙන් මෙනෙහි කරපු අරමුණ ඒ චිත්ත වීතිය බිඳිලා ගිහිල්ලා ඒකම අරමුණු කරමින් ලෝකෝත්තර චිත්ත වීතියක් පහළ වෙනවා. ඒ ලෝකෝත්තර චිත්ත වීතිය ගැන තමයි කලින් කියලා දුන්නේ. ඒ චිත්ත වීතියේ තියෙනවා ජවං සිත් කියලා 7ක්. ඒ ජවං සිත් අතරේ තමයි මේ මාර්ග සිත් ඵල සිත් තියෙන්නේ. මග්ග ඥානං යථාක්කමේන උප්පජ්ජති කියලා විස්තර කළේ ඒකයි. ඒ ජවං සිත් 7 මුලින්ම පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා ජවං සිත් 4ක් යනවා. පස්වෙනි එක මාර්ග සිත වෙනවා. 6 7 ඵල සිත් වෙනවා. යථාක්කමේන මග්ග ඥානං උප්පජ්ජති කිව්වේ මෙන්න මේක තමයි. පිළිවෙලෙන් ගිහිල්ලා ඒ යෝගාවචරයාගේ හිතේ මාර්ග ඥානයක් පහළ වෙනවා. මුලින්ම පහළ වෙන්නේ සෝවාන් මාර්ග ඥානය කියන එකයි. පස්ස සමාධිස්ස වශයෙන් උප්පජ්ජති ඥානං. අර මුලින් කියන ලද සමාධියගේ වශයෙන් ඥානෙ පහළ වෙනවා. ඒ ඥානය කිව්වේ මොකද්ද? මේ මාර්ග ඥානය. මේ මාර්ග ඥානය ඇති වෙන්නේ ඉස්සෙල්ලත් කෙලෙස් ප්‍රහාණය වෙනවා. හැබැයි ඒවා සහමුලින් නෙමේ ලෞකික වශයෙන්. විදර්ශනා භාවනා කරගෙන යනකොට අර උද්‍යව්‍යාදී ඥාන පරම්පරාවේදී යෝගාවචරයාගේ හිතේ තියෙන සියලු වැරදි දෘෂ්ටි, වැරදි කල්පනාවල් සේරම අයින් කළා දානවා. සුද්ධ පවිත්‍ර වෙනවා. ඒව විදර්ශනාවෙන් කෙරෙන දේවල්. දැන් රජ කෙනෙක් වීදි සංචාරය කරනකොට කලින් මේ වීදිය හොඳට සුද්ධ පවිත්‍ර කරනම අපවිත්‍ර දේවල් අයින් කරලා ඉතා පිරිසිදු කරනවා. ඊට පස්සේ තමයි රජු එම වීදියේ ගමන් කරන්නේ. අර වීදියේ තියෙන සේරම සුද්ධ කරන්න වාගේ අපවිත්‍ර දේවල්, කුණු රොඩු, කණුන් කොරුන් ආදී ඒවා ඔක්කොම අයින් කරන්න වාගේ තමයි විදර්ශනා ඥාණයෙන් මුලින්ම වැරදි දෘෂ්ටි, වැරදි කල්පනාවල් ඔක්කොම අයින් කරලා සුද්ධ පවිත්‍ර කරනවා. එහෙම සුද්ධ පවිත්‍ර කළාම අර රජ්ජුරුවෝ ඒ වීදියේ ගමන් කරන්න මග තමයි මාර්ග ඥානෙ පහළ වෙනවා. සස්ස සමාධිස්ස වශයෙන් උප්පජ්ජති ඥානං. ඒ සමාධියගේ වශයෙන් ඥානය උපදිනවා. ඒ ඥානය කියන්නේ යථාක්කමේන මග්ග ඥානං උප්පජ්ජති කියලා තෝරලා තියෙන පිළිවෙලින් මේ මාර්ග ඥානෙ පහළ වෙනවා.
තේන ඥානේන ආසවා කීයන්ති. ඒ නුවණ හේතු කොටගෙන ආශ්‍රවයන් කෙලෙස් ප්‍රහාණය වෙලා යනවා. ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා. හැබැයි ඔක්කොම කිව්වට ඒ මාර්ග ඥානවලදී ප්‍රහාණය වෙන ඒවා තමයි. දල වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමේ අවස්ථා තුනක් තියෙනවා. මුල් එකට කියනවා තදංග ප්‍රහාණය කියලා. ආලෝකයෙන් අඳුර දුරු කරන්න වගේ දානාදී කුසල බලයෙන් භාවනාදී විදර්ශනාදී කුසල බලයෙන් හිතේ තියෙන කෙලෙස් යටපත් කර ගැනීම. ඒකට තදංග ප්‍රහාණය කියන. ඒ වෙලාවට විතරයි ඒක. ඊළඟට විස්කම්බන ප්‍රහාණය කියන. සමාධිය උපදවාගෙන කෙලෙස් සේරම ඔබා තබනවා. නැවත නූපදින හැටියට ඔබා තබනවා සමාධියේ බලයෙන් ප්‍රථම ධානාදී ධාන බලයෙන් ඔක්කොම ඔබල යට කළා දානවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඒක සාමුලින් නැති කිරීමක් නෙවෙයි. ඊළඟට තුන්වෙනුව තමයි මාර්ග ඥාණයෙන් සහ මුලින්ම කෙලෙස් ප්‍රහාණය කරනවා. දැන් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කළාට ආයත් වෙනවා. විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය කළාට ආයත් වෙනවා. සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය කළාම කවදාවත්ම ඇති වෙන්නේ නැහැ. උපමාවක් වශයෙන් සලකා බලනකොට තදංග ප්‍රහාණය කියන එක හොඳ සරුසාර ගසක පැලවෙන ගසක සේරම අතුපතර කපා දමනවා. දැන් ඒකේ කඳ තියෙනවා. අතු කැපුවාට කඳ තිබුණොත් ලියලනවා. ඊළඟට ඒ ගහ මුලින්ම කපලා දාන මේක පැලවෙන මාර්ගයේ ගසක්. ඒ ගහ මුලින් කපා දමන්න වගේ තමයි විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීම. පැලවෙන මාර්ගයේ ගසක් නිසා මුලින් කපා දැම්මට නැවතත් පැලවෙනවා. ඉවරයක් වුණේ නැහැ. ඊළඟට යම්කිසි ඥානවන්ත පුරුෂයෙක් මේ ගහේ මුල් සේරම උගුල්ලවනවා. සේරම උදරලා කෑලි කෑලි වලට කපලා වේලනවා. වේලලා ගොඩක් ගහලා පුලුස්සා දමනවා. ඊළඟට අලු ටික අරගෙන ගඟේ පා කළා අරිනවා. කවදාවත් ඒ ගහ පැලවෙන්නේ නැහැ. ඒ වගේ යෝගාවචරයත් අර ගහේ මුල උදුරන්න වාගේ නුවණින් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යථාබෝධය ලබනවා. එහෙම ලබලා ඒක පුලුස්සලා දාලා විනාශ කරන්න වගේ මාර්ග ඥානයෙන් ඔක්කොම අවසන් කළා දානවා. ඒ මාර්ගයේ හැටියට කෙලෙස් සහ මුලින්ම විනාශ කළා දානවා. ඒව කවදාවත් නැවත හැම උපදින්නේ නැහැ. අන්න ඒක තමයි සමුච්ඡේද වශයෙන් කියන්නේ. කීයන්තිති සමුච්ඡේද වශයෙන් කීයන්ති. හේවලා යනවා ගෙවිලා යනවා කියන්නේ සමුච්ඡේද වශයෙන් සහ මුලින් මේ කෙලෙස් ප්‍රහාණය වෙලා යනවා.
ඉති පඨමං සමත පච්ඡා ඥාන. මේ විදිහට ප්‍රථමයෙන් සමතය පසුව ඥාන. ප්‍රථමයෙන් සමතය පසුව ඥාන. පඨමං සමතති පුබ්බ භාගේ සමාධි හෝති. పూర్ව භාගයේ මුලින් සමාධිය ඇති වෙනවා. පච්ඡා ඥානන්ති අපර භාගේ මග්ග ඥානං හෝති. මාර්ගක්ෂණයෙහි මාර්ග ඥානෙ වෙනවා. ඉති පඨමං සමත පච්ඡා ඥාන. පළමුවෙන් සමතේම නැත්නම් සමාධිය. පච්ඡා ඥානං පසුව මාර්ග ඥාන. මුලින්ම සමාධියේ සමතේ ඇති වෙනම පසුව මාර්ග ඥානය ඇති වෙනවා පහළ වෙනවා. තේන ඥානේන ආසවා කීයන්ති. ඒ පසුව ඇතිවෙන මාර්ග ඥානයෙන් හේරම ආශ්‍රව ධර්මයන් ඡේ වෙලා යනවා ප්‍රහීන වෙලා යනවා. ඔක්කොම ප්‍රහීන වෙලා යනවා. තේන වුච්චති අවික්ඛේප පරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධිස්මින් ඥාන. මෙන්න මේ අර්ථය නිසා තමයි මෙහෙම කියන්නේ. කොහොමද අවික්ඛේප පරිසුද්ධත්තා? අවික්ෂේපයෙන් පිරිසිදුතාවයට කියලා. ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආශ්‍රවයන් ඡය කිරීමේ ප්‍රඥාව. ඒක තමයි ආනන්තරික සමාධිස්මින් ඥාන. ආනන්තරික සමාධි ඥානය කියලා කියන්නේ. දැන් එතකොට අවික්ඛේප පරිසුද්ධා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධිස්මින් ඥාන. අවික්ෂේපයෙන් පිරිසුදුතාවයට ගිය ආශ්‍රවයන් සහ මුලින් විනාශ කර දමන ආනන්තරික සමාධි ඥානය කියන එක කුමක්ද කියලා මුලින්ම ප්‍රශ්නයක් නඟලා ඊළඟට වදාළ නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතේ එකඟතාවයේ අවික්ෂේපයේ සමාධිය. නෛෂ්ක්‍රම්‍ය වශයෙන් පමණක් නෙමේ අව්‍යාපාද ආලෝක සංඥා අවික්ෂේප ධම්මවවත්තාන කියන තමත් සතරාකාරයකින් මේ සමාධිය ඇති වෙනවා. තස්ස සමාධිස්ස වශයෙන් උප්පජ්ජති ඥාන. ඒ සමාධියගේ වශයෙන් ඥානය පහළ වෙනවා. තේන ඥානේන ආශමා කීයන්. ඒ ඥානයෙන් ආශ්‍රවය ධර්මයන් සේරම ඡය වෙලා යනවා. ප්‍රහාණය වෙලා යනවා. තේන වච්චති අවික්ඛේප පරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධිස්මින් ඥාන. ඒ නිසා මෙහෙම කියනවා. අවික්ෂේපයෙන් පිරිසුදුතාවයට ගිය ආශ්‍රවයන් සහ මුලින්ම ප්‍රහාණය කරන ප්‍රඥාව
ආනන්තරික සමාධි ඥානය කියලා කියනවා. මේ ආනන්තරික සමාධි ඥානය පොදු වශයෙන් දේශනා කළා මිසක් අහවල් ඥානය කියලා විස්තර කළේ නැහැ. මේ ආනන්තරික ඥාන හතරක් තියෙනවා. සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමි මාර්ග ඥානය, අනාගාමි මාර්ග ඥානය, රහත් මාර්ග ඥානය කියලා. ඕනෑම පුජ්‍යලයකට මේ භවාන්තරයේදීම ඔය මාර්ග ඥාන හතරකට වැඩිය පහළ වෙන්නේ නැහැ. ඵල ඥාන ඵලසිත නම් ඕනෑතරම් පහළ කරගන්නට පුළුවන්. මේ දේශනාවේ පොදු වශයෙන් දේශනා කළ ආනන්තරික සමාධි ඥානය කියලා. අහවල් මාර්ග ඥානය කියලා විස්තරයක් කළේ නැහැ. හැබැයි මෙතන මුලින්ම වදාලා ආසව සමුච්ඡේදේ පඤ්ඤා කියලා. ආශ්‍රවයන් ඡය කිරීමෙන් ආශ්‍රව තියෙනවා හතරක්. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. මේ හතරේ ප්‍රහාණය වෙන ක්‍රමේ බලුවහම සෝවාන් මාර්ග ඥානයෙන් දිඨාශ්‍රවය කියන එක ප්‍රහාණය වෙනවා. ඊළඟට අනාගාමි මාර්ග ඥානයෙන් කාමාශ්‍රවය කියන එක ප්‍රහාණය වෙනවා. තව දෙකක් ඉතුරු වෙනම භවආශ්‍රව, අවිජ්ජාශ්‍රවය කියලා. මේ දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥානයෙන් තමයි. ආශ්‍රව වශයෙන් බැලුවහම එහෙමයි. අපට තව විදියකින් මේක බලන්න පුළුවන්. බොහොම තියෙනවා දේශනාවේ මේවා සංයෝජන වශයෙන්. සංයෝජන කියන්නේ සත්‍යයන් සසර බැඳ තබන දේවල් ධර්ම. ඒව 10ක් තියෙනවා. සක්කාදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග ව්‍යාපාද, රූපරාග අරූපරාග, මාන උද්ධච්ච අවිජ්ජා කියලා 10ක් තියෙනවා. මේ සංයෝජන ක්‍රමේ හැටියට ආශ්‍රවයන්ගේ කෙලසුන්ගේ ප්‍රහාණය වීම වෙනත් පිළිවෙලකට. ඒ කොහොමද? සක්කාදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන සෝවාන් මාර්ග ඥානයෙන් ඉතිරි නැතුවම ප්‍රහාණය වෙනවා. ඒ එක්කම ඒ දිඨානුසය, විචිකිච්ඡානුසය කියන මේවත් ඊළඟට ඊර්ෂ්‍යා, මසුරුකම කියන ඒවා, අවිද්‍යා, තෘෂ්ණාදීන්ගේ අපායගාමී ශක්තිය කියන මේවා ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා සෝවාන් මගින්. ඒක පළවෙනි මාර්ග ඥාණයෙන් වෙන දෙයක් තමයි
තේන ඥානේන ආසවා කීයන්ති කියලාම දාල එක. ඒ මාර්ග ඥාණයෙන් ආශ්‍රවයන් කෙලෙස් ප්‍රහාණය වෙලා යනවා. මේ සංයෝජන ක්‍රමයේ හැටියට බලනකොට සෝවාන් මගින් ඔය ටික ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට සකෘදාගාමි මාර්ගයෙන් සහ මුලින් කිසිවක් ප්‍රහාණ වෙන්නේ නැහැ. මේ ප්‍රහාණය වෙච්ච තුන ළඟට තියෙන්නේ කාමරාග ව්‍යාපාද කියන දෙකයි. මේ දෙක ඊටාම බලවත් දෙකක්. ඒ මොකද බලවත් වෙන්නේ අපි මේ භවයේ සැරිසරන කාලය තුල වැඩිම කාලයක් වාසය කරලා තියෙන්නේ කාම ලෝකෙ තමයි. බ්‍රහ්ම ලෝකෙට යනවා නම් බොහොම අඩුවේ. සතර පාවලක් යන්නේ නැති ඒවත් කාම ලෝක. මේ කාම ලෝකයේ තමයි වැඩිම කාලයක් වාසය කරලා තියෙන්නේ. ඒ නිසා මේ කාම රාගය කියන එක ඊටාම බලවත්, ශක්තිමත්. ව්‍යාපාදයක් එහෙමයි. සෝවාන් මාර්ග ඥානයෙන් කාමරාග ව්‍යාපාද කියන මේ දෙක තුනී කළා දානවා. ඒකේ බලය අඩු කරනවා. බලය අඩු වෙනවා කියන්නේ ඒ කාමරාග ව්‍යාපාද ඇති වුණත් සාමාන්‍ය ජනයාට මෙන් ගොරෝසුව බරපතලව ඇති වෙන්නේ නැහැ. ඊළඟට නිතරම ඇති වෙන්නේ නැහැ. ඉඳලා හිටලා ඇති වෙනවා. ඒකයි තුනී වෙනවා කියන්නේ. සකෘදාගාමි මාර්ග ඥානයෙන් කාමරාග ව්‍යාපාද කියන මේ දෙක තුනී කළා දානවා. ඊළඟට අනාගාමි මාර්ග ඥානයෙන් තමයි මේ දෙක ප්‍රහාණය කරන්නේ. දැන් අනික් ඒවා එක මාර්ග ඥානයකින් ප්‍රහාණය කරන්න පුළුවන්. මේ කාමරාග ව්‍යාපාද කියන දෙක මාර්ග ඥාන දෙකකින් ඕන ප්‍රහාණය කරන්න. එතකොට හිතා ගන්න පුළුවන් මේක කොයිතරම් බලවත් එකක්ද කියලා. කාමරාග ව්‍යාපාද දෙක. අනාගාමි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. තේන ඥානේන ආසවා කීයන්ත කියලා ඒ වදාළ හැටියට සංයෝජන ක්‍රමයේ හැටියට. කාමරාග ව්‍යාපාද දෙක ප්‍රහාණය වෙනම ආශ්‍රව ක්‍රමයේ හැටියට කාමාශ්‍රව කියන ඒක ප්‍රහාණය වෙනවා. මෙන්න මේ විදිහට අනාගාමි මාර්ග ඥානයෙන් ඔය කියන ලද කෙලෙස් ප්‍රහාණය වෙලා යනවා. ඒ විතරක් නෙමේ අවිද්‍යා ආදී අනිකුත් ක්ලේශ ධර්මයන්ගේ එක ආත්ම භාවයකට එහා යන කෙලෙස් ගතිය. ඒවා ඔක්කොමත් මේ අනාගාමි මාර්ග ඥානයෙන් ප්‍රහාණය කළා දානවා. තේන ඥානේන ආසවා කීයන්ත කියලා දේශනා කළේ ඒකයි. ඒ නුවණින් තමයි ආශ්‍රවයන් සේබලා යන්නේ. ඊළඟට රහත් මාර්ග ඥානය. රහත් මාර්ග ඥානයෙන් සංයෝජන ක්‍රමයේ හැටියට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන පහ. මේ සංයෝජන පහ සහ මුලින්ම ප්‍රහාණය වෙලා.
ආශ්‍රව ක්‍රමයේ හැටියට භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ දෙක රහත් මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙලා මේ විදිහට සංයෝජන පිළිවෙලටත් ආශ්‍රව පිළිවෙලටත් ඒ මාර්ග ඥානයෙන් මේ ආශ්‍රවයන් කෙලෙස් ප්‍රහාණය වෙලා සෝවාන් මාර්ග ඥානයෙන් කෙලෙස් ප්‍රහාණය වුණාම උඩත් පිරිසෙන් කාම ලෝකයේ ಜಾති හතකට එහා යන්නේ නැහැ කියලා නියම කරනවා. ගතිය නියම කරනවා. සකෘදාගාමි මාර්ග ඥානයෙන් කෙලෙස් ප්‍රහාණය වුණාම කාම ලෝකයේ එකවරකට වඩා උපදින්නේ නැහැ කියලා එක නියම කරනවා. එතනින් එහාට උපදිනවා නම් ඒ එහාට උපදින පහළ වෙන නාම රූප ධර්මයන් මේ මාර්ග ඥානය නිසා ප්‍රහාණය වෙලා. දැන් හොඳට ගෙඩි හැදෙන්න තියෙන අඹ ගහක් මුලින්ම කපලා විනාශ කළා දැම්මහම මේ අඹ ගහේ ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ ගහේ දැන් ගෙඩි නැහැ අනාගතයට හැදෙනවා. ඒ ගෙඩි හැදීමට තියෙන හේතුව නැති කරලා දැම්මහම ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ වගේ අනාගතයට පහළ වෙන්න තියෙන නාම රූප ධර්මයන් ඒවා පහළ වීමට එන හේතුව නැති කරනවා මාර්ග ඥානය. ඒ නිසා අනාගත කෙලෙස් සේරම අනාගත පංච උපාදානස්කන්ධ නැති කළා වෙනවා. සෝවාන් පුජ්‍යලය ಜಾති හතකට එහා පහළ වෙන පංච උපාදානස්කන්ධ ප්‍රහාණය කරනවා. සකෘදාගාමි පුජ්‍යලා එක ಜಾතියකට එහා ඇති වෙන පංච උපාදානස්කන්ධ ප්‍රහාණය කරනවා. ඊළඟට අනාගාමි පුජ්‍යලා නැවත එකවරක් උපදිනවා. ආපහු වේමක් නැහැ ඉපදුනාමයි. එක සැරේයි උපදින. සකෘදාගාමි පුජ්‍යලා ආයි කාම ලෝකෙට එනවා. අනාගාමි පුජ්‍යලා නැමත කාම ලෝකෙට එන්නේ නැහැ. සුද්ධාවාස බඹලව කියන අන්නේව උපදිනවා. මේ විදිහට ඒ කෙලස් ප්‍රහාණය කිරීමෙන් ඒ ආකාරයෙන් පංච උපාදානස්කන්ධ ප්‍රහාණය කරනවා. දැන් රහත් මාර්ග ඥානයෙන් සියලුම කෙලෙස් ප්‍රහාණය කළාම නැමත කවරදාවත් පංච උපාදානස්කන්ධ පහළ වෙන්නේ නැහැ. කවරදාවත් පහළ වෙන්නේ නැහැ. තේනං ප්‍රාණං නවං නත්ති සම්භවං විරක්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ කියලා රතන සූත්‍රයේ කියන්නේ ඒකයි. අතීතයේ තිබිච්ච සේරම කර්ම ඔක්කොම ප්‍රහාණය කළා. නමං නත්ති සම්භවං දැන් පහළ වෙන්නේත් නැහැ. ඊළඟට ඉතිරි අනාගත ලෝක ගැන අපේක්ෂාවක් ප්‍රාර්ථනාවක් ඒවත් නැහැ. ඒ අය නිවීමටපත් වෙනවා කොහොමද? පහනක් නිවී යනවා. පහන හුළඟට නිවෙන්න මගේ නෙවෙයි. පහනට තෙල් දමනතුරු, තිර දමනතුරු කොයිතරම් හරි කාලයක් කැපිටෙනවා. දැන් පහනේ තිර දැමීමත් තෙල් දැමීමත් නවතා දැමුවා නම් ඊට පස්සේ පහන නිවිලා යනවා. අන්නේ වගේ පහන නිවී ගියා වාගේ නිවිලා යනවා කියලා තමයි ඒ දේශනාවේ සඳහන් වෙන්නේ. මහරහතුන් වහන්සේ පිරිනිවන් පෑවෑන් පස්සේ අර පහන නිවී ගියා වාගේ කියලා උපමාවට දේශනා කළා තියෙනවා. පින්වත්නි,
දැන් සෑහෙන වේලාවක් මේ මාතෘකාවට අනුව ධර්ම දේශනා කළා. මේ හැම දිනමත් ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. මෙතෙක් විස්තර කළ මේ ධර්මයට අනුව පිළිපදින්නට, ඒ වදාළ ධර්ම ගුණ ධර්ම ලබා ගැනීමට හැමදෙනාම වීරිය කරන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් අපි සිද්ධ කළ උදාර කුසල බලයේ හේතුවෙන් අප හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා පැතුම ලබා ගන්නවා.